ආයුබෝවන්. ආයුබෝවන් සියලු දෙනාටම. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. Good morning. ඇහෙනවනේ? ක්ලියර් නේද? හොඳයි සර්. hello 31 100 හරි එහෙනම් අපි පටන් ගමු. අපිට තියෙන්නේ වෙනත් වර්ගයේ පරීක්ෂා. other type of test. මේ කියන්නේ වෙනත් වර්ගයේ පරීක්ෂණ කියන්නේ අපි කලින් ඉගෙන ගත්ත සාධන පරීක්ෂණ. විශේෂබද්ධ පරීක්ෂණ වලට වඩා පොඩ්ඩක් තාත්පසින් වෙනස්. ඒකට හේතුව තමයි මේ පරීක්ෂණ වල තියෙන ශ්‍රේෂ්ඨ ලක්ෂණය තමයි මේකේ නිශ්චිත විෂය නිර්දේශයක් පිරික්සෙන්න දන්නේ නැහැ. විෂය නිර්දේශය ගැන අවබෝධයක් නැහැ. ඒ වගේම මේක පාඩම් කරලා එහෙම සූදානම් වෙන්න දෙයක් නැහැ. මේක පුද්ගලයාගේ පවතින දැනුම නෙවෙයි. බලන්නේ මොහොතට මොනවද හැකියාව දක්ෂතා කියලා. ඒ නිසා මේ සාධන පරීක්ෂණ මේක ටික වෙනස් පරීක්ෂණයක්. ඒ කියන්නේ වෙනස් පරීක්ෂණ වල තියෙන විශේෂත්වය පුද්ගලයා තුළ තියෙන විශේෂ දැනුම නෙමෙයි බලන්නේ. පුද්ගලයා තුළ තියෙන දක්ෂතා සහ හැකියාව. බලමු එතකොට වෙනත් පරීක්ෂණ වර්ග ගත්තට පස්සේ වෙනත් පරීක්ෂණ වලට අයිති වෙනවා අභියෝගතා පරීක්ෂණ. aptitude test. අභියෝගතා පරීක්ෂණ වලදී බොහෝ දුරට කරන්නේ මේ නිර්වචනත් එක්ක ගත්තාම පුද්ගලයා තුළ තියෙන මොනවද හැකියාව මොනවද නොහැකියාව කියලා අනාවරණය කරගන්න එක තමයි කියලා කියන්නේ. ඩොග්මෙන් සාලීම ඊට පස්සේ තව වෙස්මන් වෙන අභියෝගතා පරිසරයේ අන්‍යෝන්‍ය ක්‍රියාවක්. ඒ කියන්නේ පරමාණු විද්‍යාවට ඉගෙනගෙන තියෙනවා අන්‍යෝන්‍ය. ඒ කියන්නේ ආරහා පරිසරයේ බලපෑමෙන් තමයි පුද්ගලයා අධ්‍යාපනය ලබන්නේ කියලා. මෙන්න මේ දෙකේම එකතුවක් කියලා කියන්නේ. ජන්මෙනුත් දින ඊට පස්සේ පරිසරයෙන් අභියෝගයට මුහුණ දෙන්න පුරු වෙනවා කියන එක තමයි එතනින් කියන්නේ. එතෙහිද නිර්වචන දිහා බැලුවහම මේ නිර්වචන වලින් මේ වගේ දේවල් තමයි ගම්ම්‍ය වෙන්නේ. මොකද්ද අභියෝගතාව කියන්නේ? ඉහිත නිර්වචන වලට අනුව ගත්තට පස්සේ අභියෝගතාව උගත් දේ නොවන අනාගතයට හැකිදී බැලීම. ඉගෙනගත්ත දේ නෙවෙයි. ඉගෙනගත්ත දේවල් නෙවෙයි අනාගතයේදී මොනවද කරන්න පුළුවන් කියන එක. අනාගතයේදී මොනවද කරන්න පුළුවන් පුද්ගලයෙක්ට කියන එක තමයි මේ අභියෝගතාව වලින් බලන්නේ. ඊට පස්සේ අභියෝගතාවයන් පුහුණුව අධ්‍යාපන වීම අනාගතයේදී හැකියාව වලට විපරිතයි. ඒ කියන්නේ පුද්ගලයා තුළ තැඟවී තියෙන කුසලතා. මොනවද පුද්ගලයා තුළ තැඟවිලා තියෙන කුසලතා කියන එක. ඒ කියන්නේ මොකේ කුසලතා තියෙනවද කියලා මන බලන එක තමයි අභියෝගතාවෙන් කරන්නේ. ඊට පස්සේ අභියෝගතාව ගත්තහම අභියෝගතාවෙන් කරන්නේ අභියෝගතාවෙන් කරන්නේ කිසියම් හැකියාවක් ලබා ගැනීමට. නැත්නම් පාඨමාලාවේ පුද්ගලයා තුළ භාවිතාවක් තියෙනවද කියලා බලනවා. පුද්ගලයා තුළ මේ පාඨමාලාවක් හදාරන next one මේ පුද්ගලයා තුළ මොනවගේ හැකියාවන්ද තියෙන කියන එක තමයි අභියෝගතා පරීක්ෂණ වලින් කරන්නේ. ඒතර අභියෝගතා පරීක්ෂණ වලින් කරන්නේ මොකද්ද? පුද්ගලයාට අනාගතයේදී මොනවද කරන්න පුළුවන්? මෙයා තුළ මොන වගේ හැකියාවන්ද තියෙන්නේ? මෙන්න මේවා හොයලා බලන එක තමයි අභියෝගතා පරීක්ෂණ තුලින් කරන්නේ. ඒතකොට මේකට අර කියන්නේ විෂය නිර්දේශයක්, විෂය මාලාව මේක සකස් කරනවා විශේෂඥ පුද්ගලයන්ලා. මේක තියෙනවා මයින කුසලතා මොනවද කියන එක තියෙනවා බලන ශිෂ්‍යත්ව විභාගය. ඒකේ සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණයේ කියලා සාමාන්‍ය කියනවා. කියන්නේ උසස් පෙළ විභාගෙත් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ හැකියාවන්ට මුහුණ දෙන්න පුළුවන්ද කියලා බලනවා සාමාන්‍ය ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. ඊළඟට ශ්‍රී ලංකාව තුළ මෙන්න මේ දිහා බැලුවාම ශ්‍රී ලංකාවේ මේ අභියෝගතා පරීක්ෂණ ගත්තට පස්සේ මේ අභියෝගතා
පරීක්ෂණත් එක්ක මොන වගේ දේවල්ද කරන්නේ? කියන්නේ අභියෝගතා පරීක්ෂණ කීපයකට අපි උදාහරණ ගත්තාම අභියෝගතා පරීක්ෂණ වලට උදාහරණ දැන් අපි හිතමු දැන් ඔයාලට එහෙම ඉස්සර නම් මේ කියන්නේ මේ විද්‍යාපීඨ වලට තෝරගන්න විභාගයක් තියෙනවා. එක එක විෂයන් වලට ඉංග්‍රීසි විෂයට ඊළඟට ගණිතය විද්‍යාව යෝගී පාඨමාලාවලට දැනුත් ඔය සමහර ඒවා තියෙනවා. වෘත්තීන් ගත්තා මේ කියන්නේ චිත්‍ර නැටුම් සංගීතය නාට්‍ය රංග කලාව අන්න ඒ වගේ ඒවට ගත්තාම ඔක ඊළඟට මේ මොනවද මේ පරීක්ෂණ පවත්වනවා. ඒක ලංකාවේ මෙන්න මේ විදිහට පරීක්ෂණ පවත්වලා අභියෝගතා පරීක්ෂණ පවත්වලා බඳවා ගන්න වෘත්තීන් තියෙනවා. මම උදාහරණ කිහිපයක් දාලා තියෙන්නේ බැංකුව වලට. ඒ කියන්නේ බැංකුව වල වැඩ කරන්න පුළුවන්. ඒ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්. ඒකට හේතු ගුරු මෙන්න මේ වගේ වෘත්තීය මේ අභියෝගතා බලන යාළුවගේ මේ වගේ පරීක්ෂණ පවත්වලා ගන්නවා. සමහර විශ්වවිද්‍යාල පාඨමාලා වලටත් එහෙම තෝරගන්නවා. විශ්වවිද්‍යාල පාඨමාලා වලට තෝරගන්නකොට මේ කියන්නේ දේශත් ස්කෝර අනුව තෝරගන්නවා. විවිධ පාඨමාලා තියෙනවා කාර්මික ඒ කියන්නේ මොනටුව වගේ ඊළඟට සමහර ක්‍රීඩා මෙන්න මේ වගේ පාඨමාලාව සඳහා මෙයාලා මේ හැකියාවන් දක්ෂතාවයන් තියෙනවද කියලා හොයලා බැලීම සිදු කරනවා. මේ ලංකාව තුල මෙන්න මේ විදිහට අභියෝගතා පරීක්ෂණ පවත්වනවා. මේ වගේ අභියෝගතා පරීක්ෂණ වර්ග තියෙනවා. හෙලා අභියෝගතා පරීක්ෂණ වර්ග. ඒවා ඇප්ටිටියුඩ් ටෙස්ට් අභියෝගතා පරීක්ෂණ වර්ග ප්‍රධාන වශයෙන් අභියෝගතා පරීක්ෂණ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි වෘත්තීයගත සුවිශේෂ කුසලතා පමණක් මැනීමේ පරීක්ෂණ. අනිත් එක තමයි පොදු මානසික හැකියාව මැනීමේ පරීක්ෂණ. වෘත්තීයගත සුවිශේෂී කුසලතා මැනීමේ පරීක්ෂණ. අනිත් එක තමයි මානසික හැකියාව මැනීමේ පරීක්ෂණ. ඊළඟට වෘත්තීයගත අවශ්‍ය කුසලතා මැනීමේ පරීක්ෂණ වලදී තමයි අර ඒ වෘත්තීයගත මේ පුද්ගලයා සුදුසුද. පරීක්ෂණ වර්ග දෙක වෘත්තීය සුවිශේෂ කුසලතා මැනීමේ පරීක්ෂණ සහ පොදු මානසික හැකියාව මැනීමේ පරීක්ෂණ. ඒතර වෘත්තීයකට අවශ්‍ය කුසලතා මැනීමේ පරීක්ෂණ දිහා බලුවාම මේ වෘත්තීයට මේ පුද්ගලයා ගැලපෙනවා. දැන් ගුරු වෘත්තියට නම් ගුරු වෘත්තියට මේ පුද්ගලයා ගැලපෙනවා. ලිපිකරුවෙකුට මෙයාට මේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්. බැංකුවල වෙන්න මේ විදිහට මේ ඔය කරනවා. අනිත් එක තමයි ඉස්සෙක තුල තියෙන අනිත් හැකි සාධකරා වෙනකට බලන පුද්ගලයාට මේ සමාජීය කුසලතා තියෙනවා මානසික කුසලතා තියෙනවා සම්බන්ධතාවය මායිමකේ සමහර සමාජ ජීවනයේ මානසික හැකියාව තියෙන ගුරු මේ වගේ වලට ගන්නකොට මේ හැකියාවන් මැනීම සඳහා එකෙක් මේ පරීක්ෂණ කරලා තියෙනවා. අපි බලමු උදාහරණ. ඒතර මානසික හැකියාව මනින්න යොදා ගන්න පරීක්ෂණ මානසික හැකියාව මැනීම සඳහා යොදා ගන්න පරීක්ෂණ අපි බොහෝදුරට මෙන්න මේ විදිහට ගන්න පුළුවන් ශාස්ත්‍රීය අභියෝගතා. ඒ කියන්නේ ශාස්ත්‍රීය පැත්ත කොහොමද? මෙයාගේ මානසික හැකියාව මොනවද? ආගම මොනවද? මේවා සමාජ අභියෝගතාවලට කොහොමද මුහුණ දෙන්නේ? ඒ කියන්නේ සමහර වෘත්ති වලට තෝරගන්න යම් කිසි ශ්‍රේෂ්ඨ වලට තෝරගන්න යාන්ත්‍රික අභියෝගතා පරීක්ෂණ. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් වෛද්‍ය වෘත්තිය වගේ ඒවාට ලකුණු තියෙන මේ වගේ ඒවාට තෝරගන්නකොට මේ මානසික හැකියාව තියෙනවා කියලා බලන්න. ඊට වෘත්තීය කුසලතා සඳහා මෙන්න මේ විදිහට ලිපිකරු අභියෝගතා පරීක්ෂණ, පරිපාලන අභියෝගතා පරීක්ෂණ, කුටුම්බ බන්ධුවාගේ අභියෝගතා පරීක්ෂණ වගේ දේවල් පවත්වන මේවා බොහෝ දුරට අපි මෙවෙන් කරලා දැම්මට දැන් කුටුම්බ බන්ධුවාගේ අභියෝගතා පරීක්ෂණ මානසික හැකියාවමයි බොහෝ දුරට පොදුයි පවත්වනවා. එනට අභියෝගතා පරීක්ෂණ වල මේ පවත්වන එකේ ප්‍රයෝජන තියෙනවා බලන්න. හරිද? අභියෝගතා පරීක්ෂණ පැවැත්වීමේදී මොනවගේ ප්‍රයෝජනද තියෙන්නේ? එතකොට අභියෝගතා පැවැත්වීමේ ප්‍රයෝජන. අභියෝගතා පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රයෝජන ගත්තහම අපිට පුළුවන් පුද්ගලයා තුළ වගේ සුවිශේෂ දක්ෂතා හැකියාව දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අභියෝගතාවකට ලක් කරලා මේ පුද්ගලයා මේකට ගැලපෙනවා. මෙයා මේ වගේ දක්ෂතා තියෙනවා.
එතකොට වෘත්තීන් හා පාරමාර්ථ පුද්ගලයන් තෝරා ගන්න. මේ වෘත්තීන් වලට ගත්තාම මේ වෘත්තීන් තුළ මේ කට්ටිය හරියට වැඩ කරයිද? මේ එන අභියෝග වලට මුහුණ දෙයිද? මෙන්න මේ විදිහට අභියෝගතා පරීක්ෂණ ප්‍රයෝජන. ඊළඟ සුවිශේෂ වෘත්තීන් සහ සුසුම් පුද්ගලයන් තෝරා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන සුසුම්මයි තෝරා ගන්න පුළුවන්. ඊළඟට දැන් රටේ සංවර්ධනය වේගවත් වෙනවා. මොකද දැන් අපි අභියෝගතා පරීක්ෂණයෙන් සුසුම්මයි තෝරගත්තම ඒ වෘත්තීන් තුළ රටේ අනිකුත් ශ්‍රේෂ්ඨ තුළ ඉන්නේ ඒ සඳහා නිපුණතාවයක් තියෙන, ඒ සඳහා කැපකිරීමක් තියෙන. ඒ නිසා සංවර්ධනයේ දායක වෙනවා. ඊට පස්සේ සමාජීය ගැටලු වමු කරගන්න පුළුවන්. මේ තෝරලා අභියෝගතා පරීක්ෂණවලින් බුද්ධියෙන් තෝරගත්තාම සමාජීය ගැටලු වමු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අභියෝග වලට මුහුණ දෙනවා. ඒ කියන්නේ නිවැරදිව ගැටලු දිහා බලන නිසා සමාජීය ගැටලු වලට මුහුණ දීමේ හැකියාව තියෙනවා. එතකොට සමාජීය ගැටලු වමු කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඊළඟට අපි බලමු මේ වෙනත් පරීක්ෂණයට තියෙන බුද්ධි පරීක්ෂණ. ඉන්ටෙලිජන්ස් ටෙස්ට්. ඒ කියන්නේ බුද්ධිය. කොහොමද මනින්නේ පුද්ගලයා? දැන් අභියෝගතාවෙන් බුද්ධිය මැනෙනවා. නමුත් බුද්ධි පරීක්ෂණ සුවිශේෂයි. මේකෙදී බොහෝ දුරට බලන්නේ පුද්ගලයා තුළ ඇති හැකියාව. සම්බන්ධතා ගුණයකට මොන වගේ හැකියාවක් තියෙන කියලා බුද්ධි පරීක්ෂණ වලින් තමයි හෙළි වෙන්නේ. බොහෝ දුරට මේ බුද්ධි පරීක්ෂණය ගත්තට පස්සේ ප්‍රඥානන ශාස්ත්‍රය කියන්නේ අපි කතා කරමු දැනුම අවබෝධය භාවිත විශ්ලේෂණ සංශ්ලේෂණ නැගීම. ඒ කියන්නේ ප්‍රඥානන ශාස්ත්‍රයේ උසස් ඒ කියන්නේ ඇගීම සංශ්ලේෂණ විශ්ලේෂණයේ පැත්ත බොහෝ දුරට අවධාරණය වෙනවා. මේ බොහෝ දුරට මේ ශිෂ්‍යයෙකු තුළ සාර්ථකත්වයට බලපාන ඒ කියන්නේ බුද්ධිය විස්තරගත බුද්ධිය කියන්නේ කොහොමද මනින්නේ කියලා. එතකොට මේ මොහොතේ තියෙන ධන සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධිය සහ අධ්‍යාපනය අතර තියෙන අනුලෝම ධන සම්බන්ධතාවය. නිසා මේක හරියට නිවැරදි කරගන්න බලනවා. ඒ කියන්නේ දැන් බොහොම ශිෂ්‍යත්ව විභාගයේදී අපි කියන බුද්ධිය මනිනවා කියලා ඒක ඒ තරම්ම සාර්ථක නැහැ. මොකද බුද්ධිය පුද්ගලයා තුළ ඒ කියන්නේ ප්‍රඥාන ශාස්ත්‍රයේම විතරක් නෙමෙයි ඒ කියන්නේ පොහොද ප්‍රශ්න වලට මොකද දෙන්නේ අභියෝග වලට මොකද දෙන්නේ කියන එකත් තමයි රැඳී පවතින්නේ. ඒක බුද්ධිය පිළිබඳ ගොඩක් පරිශන කරලා තියෙනවා. මනෝවිද්‍යාඥයෝ බුද්ධිය පිළිබඳ පරිශන කරලා තියෙනවා. ඒක ගත්තාම මොන කියන්නේ දැන් පරීක්ෂකයෝ කියන්නේ මනෝවිද්‍යාඥයෝ ආර්යයන් මේක ලැබෙන්නේ පරිසරයෙන්ද? ආර්යෙන්ද ලැබෙන්නේ පරිසරයෙන්ද? බුද්ධිය පිළිබඳ නොයෙක් පරිශන. හරිද? බුද්ධිය පිළිබඳ නොයෙක් පරිශන මනෝවිද්‍යාඥයෝ කරලා තියෙන මේ කොහොමද හම් වෙන්නේ පරිසරය. ආර්ය කියන්නේ උපති. බුද්ධි බෝධුරට සමහර වෙලාවට දැන් අපි ගත්තොත් එහෙම අපි ගන්නවා ඉගෙන ගන්නවා අරගෙන යනවා කියනවා. භාවයෙන් භාවය අරන් යනවා. පුරුදු අරන් යනවා. එතකොට දැන් ආර්යනොත් වෙන්න පුළුවන්. ආර්යන ආපුව පරිසරය තුල වර්ධනය වෙනවා. කියන්නේ අධ්‍යාපන පරිසරයත් එක්ක මෙතන බෝධුර දෙමව්පියන්ගේ ඒ කියන්නේ තියෙන ආර්මීය සාධකත් එක්ක බලපානවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ පරිසරයත් එක්ක මේක වර්ධනය වෙනවා. නූතන මනෝවිද්‍යාව ඉතිහාසය ගන්නකොට මේක 1904 තමයි බොහෝ දුරට මේ බුද්ධි පරීක්ෂණ පවත්වලා තියෙන්නේ. නමුත් ලෝක ඉතිහාසය ගත්තාම ලෝක ඉතිහාසයේ බුද්ධි පරීක්ෂණය අපි දන්න ප්‍රථම බුද්ධි පරීක්ෂණය පවත්වන්නේ මේ දුහාඳුර සහ දේවානපියතිස්සරයි. අහලා ඇති මේ හම්බ වෙලා කතා කරා. ඒ කියන්නේ නම්බර් ප්‍රශ්නේ නෑදෑ ප්‍රශ්නේ. අනේ ඒක බුද්ධිය මෙන්නලා තියෙනවා. බොහෝ දුරට අභියෝග වලට බුද්ධිය කොහොමද මෙයාලා මේ හිතන්නේ කියන එක. නමුත් වර්තමානයේම ගැන සඳහන් වීම අඩුයි. කිස්තු වර්ෂ 86 තමයි මේ විනය විෂය. ස්ටෙපර් විසින් සකස් කරන ලද බුද්ධි පරීක්ෂණය කරන ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වෙලා තියෙන්නේ. ඒතකොට මේ ජාත්‍යන්තර පිළිගැනීමට ලක් බුද්ධි පරීක්ෂණය මෙන්න මේ විදිහට තමයි මනින්නේ. බුද්ධි ඵලයෙන් මනින්නේ. කියන්නේ IQ. එක්කෙනාගේ IQ එක මයින විදිහේ තියෙනවා. මොකද මානසික වයස හා ජන්ම වයස ඕන මේකට. ඒ කියන්නේ ජන්ම වයසයි මානසික වයස.
අරගත්තාම 100න් වැඩි කරාම බුද්ධිඵලෙමයි. ඒ කියන්නේ බුද්ධිඵලෙම ඉන්න කියන්නේ නිකම්ම එහෙම පුද්ගලයෙක් දිහා බලලා නෙවෙයි පරීක්ෂණයක් පවත්වලා තමයි මේක කරන්නේ. එතකොට අනික ජයරත් ඉරුනේ අපි කියන්නේ බුද්ධිඵලය ගැන අහනකොට ඒක බුද්ධිඵලය කොහොමද වයින්නේ මානසික වයස විදීම ජන්ම වයස වැඩි කිරීම ජන්ම වයස 20 මානසික වයස 20 බුද්ධිඵලය 100 ඊළඟට ජන්ම වයස 20 බුද්ධිඵලය මේ සමානසික වයස 25 කියන්නේ 20ට 25ක දැනුමක් තියෙනවා. බුද්ධිඵලය කියන්නේ 125. ගත්තට පස්සේ දැන් මේ බුද්ධිඵලය යන පුද්ගලයා වර්ග කරලා තියෙනවා. මේ ටේබල් එකක තියෙනවා බුද්ධිඵලය යන පුද්ගල වර්ගීකරණය. බුද්ධිඵලය 130ට වැඩිය සහජ බුද්ධිය. නැත්නම් ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. බුද්ධිඵලය 100 බුද්ධිඵලය 130ට 130ට වැඩි කියන්නේ සහජ බුද්ධිය. ඒ කියන්නේ උපතින්ම කියන අපි ආරෙන් කියනවා කියන්නේ. ශ්‍රේෂ්ඨයිමයි 102ක් ඉන්නවා. 20යි 130යි අතර පැහැදිලිව ඇහෙන්නේ. එහෙමද? වහිනවද පැත්තට? දැනෙන්නද? අපිටත් ඇහෙන්නේ නැහැ සර්. සර් හිමීට ඇහෙන්නේ සර්. සර් කියනවා ඇහෙන්නේ නැහැ සර්. දැන් ඇහෙනවද? හෙලෝ. හෙලෝ. කියනවා කැඩි කැඩි ඇහෙන්නේ සර්. දැන් පැහැදිලි නැද්ද? දැන් ටිකක් හරි සර්. හරි. එතකොට දැන් බුද්ධිඵලයේ මායින විදිය ගැන තේරුණා නේද? හෙලෝ. 12:34 SN HP ඒක පොඩ්ඩක් ආයි කියන්න. බුද්ධිඵලයේ මෙන්න මෙහෙමයි බුද්ධිඵලයේ මායින්නේ IQ ඒ පුද්ගලයන් වයස ඊට පස්සේ මානසික වයස ඒ කියන්නේ ජන්ම වයසට වඩා සමහරට දැනුම වැඩි ජන්ම වයසට සහ මානසික වයස ඒ කියන්නේ දැන් අවුරුදු 20යි කෙනෙක්ගේ ජන්ම වයස 20යි නම් මානසික වයස අපි හිතමුකෝ 25ක් කියලා එතකොට බුද්ධිඵලය වැඩි එතකොට බුද්ධිඵලය 125යි ඒ කියන්නේ මානසික වයසටම හරියන අය නම් එතකොට 100 මෙන්න මේ විදිහට ගත්තාම බුද්ධිඵලය අනුව පුද්ගලයෝ වර්ග කරනවා 130ට වැඩි සහජ බුද්ධිය 130ට වැඩි අයට අපි කියනවා සහජ බුද්ධිය කියලා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨයි කටි උපතින්ම බොහෝ දුරට අරන් ඉන්නේ. ළඟදී ටීවී පොළොන්නරු එක්කෙනෙක් දැක්කා ළමයි එයා පහේ පන්තිය හරි තුනේ පන්තිය එයාට සාමාන්‍ය පෙළ මට්ටමේ ලියන්න පුළුවන්. එතකොට තුනේ පන්තියේ ඉන්න ළමයෙක්ගේ 11 පන්තිය දැනුම. ඒ කියන්නේ තුන ගත්තාම එයා දැන් ඉන්නවා කියන්නේ අවුරුදු 7කට වඩා වැඩි එහා පැත්තෙන් ඉන්නේ. එයාගේ වයස අවුරුදු 10ක් නම් අවුරුදු 17ක්. ඒ කියන්නේ 17ක වගේ මට්ටමක්. සාමාන්‍ය බුද්ධිඵලෙ 130ට වැඩි. ඒතර එයාලට කියන්නේ සහජ බුද්ධිය කියලා. ඊළඟ 120යි 130යි 110යි 120යි මෙන්න මේ විදිහට බුද්ධිඵලය. ඒතකොට මේක දිහා බැලුවාම මේ ටේබල් එක දිහා බැලුවාම ඔයාලට පේනවා බලන්න එතකොට වැඩිපුර ඉන්නේ 150 කවුද ඉන්නේ සාමාන්‍ය බුද්ධිය. ඒ කියන්නේ 90යි 110යි. මේක සාමාන්‍ය බුද්ධියයි. හරිද? සාමාන්‍ය බුද්ධිය ඉන්නවා 50 100ට. ඊට පස්සේ ටේබල් එක. එතකොට එහා පැත්තේ ඉන්නවා 50ට ඉහළලා ඉන්නවා 125. පහළලා ඉන්නවා 125. 10 23 දෙක 25. ඒක මෙන්න මේ විදිහට තමයි සාමාන්‍ය සමස්තයක් විදිහට ගත්තාම පුද්ගලයන්ගේ බුද්ධිය විහිරලා තියෙන්නේ.
එතන මේ පුද්ගලයන් අපි වර්ග කිරීමක් කරනවා බලය අනුව. වැඩිපුර ලෝකේ ඉන්නේ 50%. ඒ සාමාන්‍ය බුද්ධි මට්ටමක් තියෙන අය 90යි 110යි මට්ටමේ අය. ඒ කියන්නේ 90යි 110 කියන්නේ සාමාන්‍ය. ඒ කියන්නේ ඊට වඩා වැඩි අය දක්ෂ දීප්තිමත්. අපිට බොහෝ දුරට 16 විතර ප්‍රමාණය. මෙන්න මේ විදිහට බුද්ධි ඵල යන පුද්ගලයෝ වර්ගීකරණය කරනවා. ඊට පස්සේ පරීක්ෂණ වර්ග තියෙනවා. බුද්ධි පරීක්ෂණ වර්ග. බුද්ධි පරීක්ෂණ වර්ග එකක් තියෙනවා. පරීක්ෂණ සකස් කරන ආකාරයන් පරීක්ෂණ වර්ග දෙකයි. එකක් තමයි භාෂීය, අනිත් එක අභාෂීය. පවත්වන ආකාරයන් බුද්ධි පරීක්ෂණ වර්ග දෙකයි කියවල සමූහ. ඒ කියන්නේ පරීක්ෂණ සකස් කරන ආකාරය පවත්වන ආකාරයන්. එතකොට මේ සකස් කරන ආකාරයට භාෂීය බුද්ධි පරීක්ෂණ. භාෂීය බුද්ධි පරීක්ෂණ කියන්නේ බොහෝ දුරට භාෂාව. ඊළඟට ගණිතයේ දැනුම අංකණය මේ විදිහට තොරතුරු වැදුරක් වෙන සැකසෙන බුද්ධි පරීක්ෂණ භාෂීය බුද්ධි පරීක්ෂණ. ඒතර භාෂීය බුද්ධි පරීක්ෂණ වල තියෙන්නේ ප්‍රශ්න අහනවා එක්කෝ භාෂාව පදනම් කරගෙන නැත්නම් ගණිතයේ අංකණය භාවිත කරගෙන භාෂීය බුද්ධි පරීක්ෂණ. එනවා අභාෂීය බුද්ධි පරීක්ෂණ වලදී භාෂාවට වඩා භාවිත කරන රූපණය මානනය කියන රූපවලින් ඊළඟට මානනය කියන්නේ මැනීම තුල මේ සංකේතන හැකියාව. ඒ කියන්නේ සංකේත වලින් තමයි මේක මේ කියන්නේ සකස් කරන්නේ. කියන්නේ රූපවල ඊළඟට සංකේතන වගේ අන්න මේ වගේ දේවලින් තමයි බොහෝ දුරට මේ සකස් කරන්නේ. භාෂීය බුද්ධි පරීක්ෂණය කියන්නේ නම් බොහෝ දුරට අහනවා. ඒ කියන්නේ භාෂාව පදනම් කරගෙන අරගෙන ප්‍රශ්න සකස් කරන්නේ සංකේත විතර. ඊළඟට මාන ආකාරය අනුව තියෙනවා කේවල සහ සමූහ කියලා. ඒතර කේවල බුද්ධි පරීක්ෂණ වලදී කරන්නේ පුද්ගලයා ගත්තාට පස්සේ පරීක්ෂණ බලනකොට තනිතම මෙනීමක් ලක් කරනවා. තනිතම මෙනීමක් කරනවා කේවල බුද්ධි පරීක්ෂණ වලදී. තනිතනිව මයින ක්‍රමය තියෙනවා. නමුත් බොහෝ දුරට ගත්තාම රටවල ලංකාවේ එහෙම තනිතනිව මයින්වට වැඩිය බොහෝ දුරට සමූහයක් වශයෙන් තමයි තෝරන්නේ. ඒ කියන්නේ අපි යම් කිසි වෘත්තියකට ගන්න කළාම තනිතනිව වැඩි සමූහ වශයෙන් විභාග දෙනවා. තරඟ විභාග කියලා ගන්න. අන්න ඒ වගේ අභියෝගතා බුද්ධි පරීක්ෂණ කියලා ගන්නවා. ඒතර සමූහ වශයෙන් තමයි බොහෝ දුරට මේක එතකොට භාෂීය අභාෂීය කියලා වෙන් කරන්නේ. මේ දෙකම මිශ්‍ර කරලා තමයි හදන්නේ. මිශ්‍රණයකින් තමයි බුද්ධි පරීක්ෂණ පවත්වන්නේ. මෙන්න මේ විදිහට බුද්ධි පරීක්ෂණ පවත්වලා පුද්ගලයන් තෝරගන්න අභියෝගතා පරීක්ෂණත් එක්ක. ඊළඟට තව පරීක්ෂණයක් තියෙනවා පර්සන් ටෙස්ට් නැත්නම් පෞරුෂ පරීක්ෂණ. ඔයාලා දන්නා පෞරුෂ පරීක්ෂණය ගැන නම් මොකද දැන් ඔයාලට අනාගතයේදී පෞරුෂ පරීක්ෂණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි පෞරුෂ පරීක්ෂණය පවත්වන. ඒක පෞරුෂ පරීක්ෂණවලදී පුද්ගලයා සමස්තය ලෙස මානෙන්න අමාරුයි. ඒ කියන්නේ සමස්තයම ඉන්න බැරි නිසා කොටස් වලට කරන්න තමයි ඉන්නේ පෞරුෂ පරීක්ෂණ වල. පුද්ගලයාගේ කොහොමද මානවගතික ලක්ෂණ. ඒ කියන්නේ මානසික ගති ලක්ෂණ, හැසිරෙන ආකාරය, චරිත ලක්ෂණ, සමායෝගය, කොහොමද ප්‍රතිචාර දක්වන්නේ, ඇලුම්, ආකල්ප නේද? මෙන්න මේ විදිහට කොටස් වශයෙන් වෙන් කරනවා. දැන් අපි දැන් ගත්තාම ඔයාලගේ අර පොතක් දීලා තියෙනවා. ඒ පොතේ අපි වෙන් කරලා තියෙනවා. ඔයාලගේ එක එක දේවල් කොහොමද පන්ති වලට සහභාගී වෙමු කොහොමද? ඊළඟට වෙලාවට ඩයින් යනවාද? ග්‍රවුන්ඩ් එකට යනවාද? කෑම ගන්න කොහොමද? නේද? කෑම විසි කරනවාද? බෙදාගෙන ප්‍රමාණය කරනවාද? මේ වගේ නිරීක්ෂණ නැත්නම් බොහෝ මේ පුද්ගලයෙකුගේ ඔසේ මානින්න යොදා ගන්න බොහෝ දුරට මේ නිරීක්ෂණය කියන ක්‍රමය. මේක ටිකක් අමාරු කාර්යයක් වුණාට පෞරුෂය මොකද අමාරු කියන්නේ මේ මනින්නම පුද්ගලයා වෙනස් වෙනවා. දැන් අපි හිතමුකෝ දැන් අපි පුද්ගලයාගේ යම් චර්යාවක් නිරීක්ෂණය කරන්න ගියම එයාට හැඟුණොත් එහෙම වෙනස් දෙයකට තමයි ප්‍රතිචාර දක්වන්නේ. ඒ නිසා පුද්ගලයාගේ ගතිකයි වෙනස් වෙනවා. ඒ නිසා පෞරුෂය 탁සීරු වීමට බොහෝ දුරට අපි යොදාගන්නේ නිරීක්ෂණය කියන ක්‍රමවේදය. විතර බලනවා නිරීක්ෂණය කරනවා. පන්තියට එනවා. ගණන් කරනවා. ඒ ප්‍රමාණය
හරියට විසි කරනවා. ඒ කියන්නේ විසි කරන ප්‍රමාණය කොහොමද? ප්‍රතිචාර දක්වන ආකාරය ඉදිරිපත් වීම. මෙන්න මේ විදිහට නිරීක්ෂණය තුලින් අපි පුද්ගලයාගේ පෞරුෂය මැනලා බලනවා. ඒ කියන්නේ පෞරුෂ ගති ලක්ෂණ පිළිගැස්වීම, පෞරුෂ ලක්ෂණ විස්තර මෙන්න මේවා කියලා පැහැදිලි කරනවා. මනින් ඒවා ඊට පස්සේ ලයිස්ට් වල සකස් කරලා පෞරුෂ ලක්ෂණ ඊට පස්සේ අර වාර්තාව සටහන් කරනවා. මේ විදිහට අපිට පෞරුෂය මනින්න පුළුවන්. ඒතර පෞරුෂයත් එක්ක යන තව එකක් තමයි ආකල්ප. පෞරුෂයත් එක්ක යන අනිත් එක තමයි මොකද පෞරුෂයත් එක්කම යනවා ආකල්ප. ආකල්ප පරීක්ෂණයත් අපි බොහෝ දුරට සිදු කරනවා. ආකල්ප පරීක්ෂණයේදී බොහෝ දුරට කරන්නේ පුද්ගලයා තුළ මොන වගේ දේවල්ද තියෙන්නේ. ඒ කියන්නේ මොන වගේ හැඟීම්ද පුද්ගලයා තුළ තියෙන්නේ කියන එක තමයි නැත්නම් චර්යාව තුළින් නිරීක්ෂණය කරනවා. ඒතර ආකල්ප පෞරුෂය විද්‍යමාන වෙනවා. ආකල්ප මෙලීම සඳහා ඉස්සෙල්ලාම මේ ආකල්ප මෙලීම පරිමාණයක් ඉදිරිපත් කරනවා. ඒතර ආකල්පමයින්නේ පුද්ගලයන්ගේ කොහොමද යම් දෙයක් පුද්ගලික ආයතනය පිළිබඳ කෙනෙකු තුළ පවතින හැඟීම් තමයි ආකල්ප කියන්නේ. අපි ගත්තොත් එහෙම විද්‍යාපීඨය පිළිබඳ ඔයාලගේ මොන වගේ ආකල්පයක්ද? පුද්ගලයෝ ගත්තාම කොහොමද ලෙක්චර්ස්ලා නැත්නම් පීඩා මොනවද තියෙන්නේ? මොන හැඟීම්ද තියෙන්නේ? ඒක ප්‍රදාන වෙන්න පුළුවන්. සින වෙන්න මේ විදිහට ආකල්පයින් පුළුවන්. ඒක ආකල්පවල තියෙන ලක්ෂණ තමයි කින්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් එකක් තමයි ආකල්පවල තියෙන තීව්‍රතාවය. ආකල්පවල තීව්‍රතාවයක් තියෙනවා. තීව්‍රතාවයක් කියන්නේ විහිදෙනවා. එක එක පැත්තට ගත්තාම ආකල්ප කෙනෙක් තුළ තියෙන්න පුළුවන් යම් යම් දෙයක් පිළිබඳ ධනාත්මක අනිත් තවත් ඒවා පිළිබඳ ඍණාත්මක. ඒ කියන්නේ හොඳ දේවල් තියෙන්න පුළුවන් නරක දේවල් තියෙන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමුකෝ දැන් මේක උදාහරණයක් දීලා තියෙනවා ආකල්ප පිළිබඳ තීව්‍රතාවය. එකක් තමයි යම් කිසි පුද්ගලයෙක් තුළ ඒ කියන්නේ සමහර අය සංගීත බටහිර පෙරදිග සමහරට පෙරදිග සංගීතය පිළිබඳ හොඳ ධනවාදී ආකල්ප සුභවාදී ඒ වගේම බටහිර සංගීතය පිළිබඳ එහෙම හොඳ ආකල්පයක් නැති වෙන්න පුළුවන්. සමහරට තියෙන පුළුවන් මේ විදිහට අපි දැන් වෙනස් දෙකක් මේකේ දාලා තියෙන බටහිර සංගීතය පිළිබඳ සුභවාදී වෙන්න පුළුවන්. දුම්පානය පිළිබඳ ඍණ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තීව්‍රතාවක් පැතිරෙනවා. විහිදෙනවා කියන එක. ඊළඟ තමයි පැතිරීම. අතන තීව්‍රතාවය මෙතනත් කියන එක කියන්නේ පැතිරීම එක් එක් පුද්ගලයා පිළිබඳව සමහර වෙලාවට දැන් සමස්තය පිළිබඳව හොඳ ආකල්ප තියෙනවා. නමුත් ඒ සමස්තයේ යම් අංශයක් පිළිබඳ අකටත් නේ වගේ. දැන් අධ්‍යාපනය පිළිබඳ සමස්තය හොඳයි. නමුත් සමහර තැන් හොඳ නැහැ කියන එක. මේ සංගතතාවය. ආකල්පවල තියෙන තව විශේෂම සංගතතාවය ස්ථිරවක් තියෙනවා. කුඩා කාලේ තියෙන ආකල්ප විනාශ වෙලා වැඩිහිටියටපත් වුණාම ඒක ස්ථිර බවට පත් වෙනවා. බුද්ධලයන් තුල. දැන් අපි හිතමු වැඩිහිටියන් සැලකීම. ඒකට වැඩිහිටියන් සැලකීම කියන එක ඔහොම ආවාවිල්ල විනාශ වෙනවා ස්ථිර වෙනවා සලකන්න ඕන කියලා. ඒ ආකල්පක තව ලක්ෂණයක් තමයි ප්‍රකාශ කිරීමේ සූදානම්. දැන් පුද්ගලයෝ කැමති අදහස් ප්‍රකාශ කරන්න. ප්‍රකාශ කරන ආකාරය මනින්න අපි යොදා ගන්න සම්මුඛ සාකච්ඡා ප්‍රශ්නාවලිය කොහොමද මෙයාලගේ මේ ප්‍රකාශ කිරීමේ හැකියාව ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ මෙන්න මේ විදිහට ප්‍රශ්නාවලිය සම්මුඛ සාකච්ඡා මගින් ප්‍රකාශන ශක්තියමයි මෙන්න මේ විදිහට ආකල්පවල දැකිය හැකි ලක්ෂණ ගැනීමක් සිදු කරනවා ආකල්පවල මයින ක්‍රම කීපයක් තියෙනවා ආකල්ප මයින ක්‍රම වර්තමාන